ආයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සුපුරුදු පරිදි එක්වන්නේ ස්පෝර්ට්ස් පැවිලියන් විත් ධනුෂ්ක අරවින්ද වැඩසටහනට. ඉතින් මේ දවස්වල උණුසුම් මාතෘකාවක් බවට පත් වෙලා තිබෙන ටෝකියෝ ඔලිම්පික් පිළිබඳව තමයි අපි අද දවසේදී කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් අපි ඔබව ටෝකියෝ නගරයට එකගෙන යන්න තමයි මේ විදිහට සූදානම් වන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරන පීනුම් මිසව්වෙන් මීටර් 100 නිදහස්ාර පීනුම් මිසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන මැතිව් අබේසිංහ සමග තමයි අපි අද කතා බහ කරන්නේ. ඔහුගේ පුහුණුකරු, ඔහුගේ පියාදවන මනෝජ් අබේසිංහ මහතාත් අපේ සාකච්ඡාවට අද දවසේ එකතු වෙනවා. ඔවුන් දෙදෙනාම ඉතාමත්ම උණුසුම් ආකාරයෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. මම ෆෝන් එක අල්ලන් ඉන්නේ මට අත් දෙකම කරන්න බෑ. ආයිබෝවන්. දැන් 27 වෙනිදා මම දන්නා තරමින් තරඟේ පැවැත්වෙන්නේ. මොන වගේ සූදානමක්ද තියෙන්නේ මැතිව් මෙම තරඟය සඳහා? මෙහෙමයි මම හිතනවා ලෝකේ කාටවත් අර සාමාන්‍යයෙන් ඔලිම්පික් උළෙලකට මේ පුරුදු වෙනවා පුහුණු වෙනවා වගේ කරන්න බැරි වුණා මේ පැන්ඩමික් එක හින්දා. මැතිව්ටත් එච්චරම තමයි. මාස ගාණක් එයාට ඇත්තටම ට්‍රේන් කරන්න හම්බුන්නේ නැහැ. මොකද පූල්ස් මේ අවైలබල් නැති හින්දා ඇමරිකාවේ. දැන් පෙබරවාරි මාසෙ විතර ඉඳලා තමයි ට්‍රේන් කරලා තියෙන්නේ. ඉතින් මැතිව් කෝච් කරේ 2016 ඉඳන් 2016 දී ඇමරිකාවේ ඔහායෝ යුනිවර්සිටි එකට ගියා. එදා ඉඳලා අද වෙනකම් යාව ට්‍රේන් කරේ එයාගේ කෝචස්ලා එතන ඉන්න. ඉතින් ඒකලන් කියන විදියට මැතිව් ගෙත්නේක හැටියට දැන් මේ දවස්වල මැතිව් ප්‍රැක්ටිස් වල යන වෙලාවල් එයා 2018 කොමන්වෙල්ත් ගේම්ස් වලට පුහුණු වෙන කාලේ ගියපු ටයිම්ස් වලට වඩා ෆාස්ට්. ඉතින් ඒ වුණාට ඉතින් ඒක සයන්ටිෆිකලි හරිය සර්ටන්ලි කියන්න බෑ මෙහෙම වෙයි කියලා. නාට අපි බලාපොරොත්තු වෙනවා හොඳ සූදානමකින් තියෙන අභියෝග ජය අරගෙන හොඳ මේකක් කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කරලා ඉතින් බලන්න ඕනේ හරියටම කොහොමද වෙන්නේ. Matthew, can you tell us about how the preparation before the big game in Tokyo? Yeah, I mean, as he said, I think that it's been a little bit different than normally or before the 2016 games or other competitions that I've been to just because of the pandemic. I mean, as he said, I had to take about 8 to 10 months off of training because pools were closed in the United States. I was in New York City when the pandemic first hit, and we went under lockdown where we were not even allowed to leave the apartment or leave the house for a few months. And then even after things started to open up, pools were some of the last things to open. So most of my training was on land. I did a lot of biking, a lot of just weightlifting and that kind of stuff just to stay in shape. But as far as swimming goes, I'm kind of surprised with how quickly I was able to get back into shape and start going some pretty good times again. And I'm pretty confident heading into this race, and practice has been going very well. I've been going comparable or better times than I've ever gone in the past. So I think that the kind of break from swimming might have actually been like a blessing in disguise, just because I mean, I've been swimming since I was 4 years old, so 21 years now. I've been swimming with no real break longer than like two weeks, honestly. So taking an extended break for that, I think it gave my body the rest it needed, and I kind of feel rejuvenated at this point. And like I said, I'm swimming fast at training, and like he said, that's not a science. It's hard to tell exactly what I'm going to be able to do at the meet, but I feel pretty confident for sure. මනෝජ් අබේසිංහ මහතා දැන් මේ පුහුණුකරුවෙක් වගේම ඔබ මැතිව්ගේ පියාණන් විශේෂයෙන්ම මේ අපි දන්නවා දෙවනේ ඔලිම්පික් තරඟාවලියේ තමයි මැතිව් නියෝජනය කරන්නේ. දැන් මොන වගේ ඉලක්කයක් කරා යන්න පුළුවන් කියලා ඔබට විශ්වාසයක් තියෙනවද පුහුණුකරු විදියට? මම කිව්වා වගේ සයන්ටිෆිකලි එක කියන්න අමාරුයි. ඒ වුණාට මැතිව්ගේ බෙස්ට් ටයිම් එක 49.11 seconds 2018 Commonwealth Games වල ඒ ටයිම් එකට වඩා පොඩ්ඩක් ගියොත් එහෙම සමහරවිට ලංකාවේ පළමු වෙලාවට අපිට semi final stage එකට යන්න පුළුවන් වෙයි.
ඒක තමයි අපේ ඉලක්කය. එතනට යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි පීනලා බලන්න ඕනි කොහොමද කියලා වෙලා මොකද ට්‍රේනින් වලටත් වඩා එතකොට පුහුණු කරුවෙක් හැටියට කොම්පිටිෂන් ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. 2019 සාෆ් වලට පස්සේ මැතිව් මේජර් මීට් එකක් පීනලා නැහැ. පීනන්න හම්බ වෙලා නැහැ. ඉතින් පළවෙනි සැරේට තමයි මේ පීනන්න යන්නේ. ඉතින් අර කොම්පිටිෂන් රෙඩිනස් එකට ඒක බලපාන්න ඉඩ තියෙනවා. ඉතින් කොහොමද ඒක බලපාන්නේ කියන එක අපිට ඉස්සෙල්ලා කියන්න අමාරුයි. ඒක පීනලම් බලන්න ඕනේ. දැන් හැබැයි ට්‍රේනින් වල යන ටයිම්ස් ට්‍රේනින් වල එයා කරලා තියෙන දේවල් ඒකේ කොන්ෆිඩන්ස් එකත් එක්ක මැති කිව්වා වගේ අර රෙස්ට් එකක් හම්බුණා අවුරුදු ගානකින් හම්බෙච්ච නැති. ඉතින් ඒක බලාපොරොත්තු නොවන විදිහේ හෙල්ප් එකක් වෙන්න පුළුවන් මැතිවට මේ එයාගේ බෙස්ට් ටයිම් එකක් යන්න. ඒක තමයි මේ ඔලිම්පික්ස් වලට අපි බලාපොරොත්තු වෙන්නේ. Matthew, can you explain what is your goal in this Olympic? And as he was saying, there's a difference between practicing and then like race practice. It's two completely different things. Unfortunately, under the circumstances and because of the pause in my training due to the pandemic, my coaches in the United States, my father was also consulted about this, and it was my belief that my time was better spent training at practice rather than traveling for competitions, because I mean, every competition that I would have gone to would have had to have been in another country. So that's a week, 2 weeks at a time that I have to go there, get accustomed to the time zone, rest a little bit, and like it's a very hard thing to do with such short notice. So we felt that my time was better spent training and just focusing on resting for one meet, which was the Olympic Games. So that being said, I do feel very confident going into this race. It will be my first race in about 2 years, but I do feel very confident going into it. And my best time is a 49.11. I've wanted to go a 48-second, to break that 49-second barrier and go 48 seconds for, I mean, ever since I first went 49. So in 2018, I've wanted to go that. So I think that would be a huge achievement for me. And if I can be 48 something, I'm in contention to make a semifinal. And that would be the first time in history that a Sri Lankan swimmer has progressed past the preliminary stage at the Olympics. I don't think any swimmer, including myself at the 2016 Olympics, was even close. So I think just being able to progress to the semifinals would mean I'm one of the 16 fastest swimmers in the world, and I think that would be a very, very big achievement. මනෝජ් අබේසිංහ මහතා දැන් කොවිඩ් වසංගත තත්ත්වය දැන් මේ කොතරම් අභියෝගකාරීද මේ වගේ ලොකු තරඟාවලියකට පෙර සූදානම් වෙන ආකාරය පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනව නේද? ඒකට කොහොමද මේ මැතිව සූදානම් කරේ? එමය දැන් ඇමරිකාව ගත්තොත්, චීනය ගත්තොත්, ඕස්ට්‍රේලියාව ගත්තොත්, ඒගොල්ලන් අපේ ලංකාවේ ක්‍රිකට් ටීම් එක වගේ බයෝ බබල්ස් වල ට්‍රේන් කරේ. ලංකාවේ ඒතකොට මැතිව්ට එහෙම කරන්න විදියක් තිබුණේ නෑ. මොකද ලංකාවේ නෙවෙයිනේ ට්‍රේන් කරේ. අපේ ලංකාවේ වුණත් පූල්ස් වහලා තිබුණා මාස 3ක් විතර. ඒ ලංකාවට ආවත් ඒක මොකක්වත් කරන්න බෑ. බොහොම අමාරුවෙන් තමයි පූල්ස් දැන් අරගත්තේ ගිය බදාදා. ඉතින් මං හිතන්නේ under the circumstances අපිට කරන්න පුළුවන් උපරිමම කරලා තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ කරපු උපරිම අපි සාමාන්‍යයෙන් ඔලිම්පික් ගේම්ස් එකකට ට්‍රේන් වෙන විදිහට නෙවෙයි ඒක උනේ. ඔලිම්පික් ට්‍රේනින් සයිකල් එකක් කියන්නේ අවුරුදු 4ක්. අවුරුදු 4ක් පුරා අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. එක ස්ටේජස් තියෙනවා ඒ අවුරුදු 4 ඇතුළත. ඉතින් මේ පාර එහෙම එකක් උනේ නැහැ. අනිත් එක මේ පාර මැතු යන්නේ වයිල්ඩ් කාඩ් එකක් හැටියට. මොකද එයාගේ අර 49-11 එක 2018 පීනපු 2020 ඔලිම්පික්ස් තිබුණා නම් ඒක හයි බී ස්ටෑන්ඩඩ් එකක්. එහෙනම් ලොකු chance එකක් තිබුණා යාට qualified athlete කෙනෙක් හැටියට යන්න. හැබැයි 2021 වෙනකන් ඔලිම්පික්ස් පව් වෙච්ච හින්දා qualifying period එකත් එක අවුරුද්දක් ඉස්සරහට ආවා. ඉතින් ඒකින්ද ඒක කරේ නෑ. යා වෙන මීට්ස් පීන්ලා තිබුණ නැති හින්දා එයාට ඒ chance එකක් නැති වුණා. සාෆ් පීනුවේ මේ පාර short course, ඒ කියන්නේ 25 meter pool එක. ඒකේ ඔලිම්පික්ස් වලට qualify වෙන්න බෑ. ඉතින් අනිත් එක සාෆ් වෙනස්. මොකද ඔලිම්පික්ස් වලට qualify වෙනවා නම් අපි එක event එකක් මේවා කළා අපි ඒකට මේවා කරන්න. සාෆ් පීනුවේ එහෙම නෙවෙයිනේ වැඩිම gold medal ගානක් ගන්න ලංකාවට. එතකොට ඉතින් individual races වල quality එක සමහරලාට අඩු වෙන්න පුළුවන්.
මොකද හතක් එක දිගට පින්නවා කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මට මතකයි අන්තිම දවසේ මැතිව්ට රේසස් 3ක් තිබුණා. අන්තිම රේස් එක මම දන්නේ නැහැ කොහොම දිනවද කියලා වෙලා පැය භාගයකට විතර පස්සේ ඊට ඉස්සලා රේස් එක පීනලා තමයි ඒක පීනුවේ. පූල් එකෙන් එළියට එනකොට මට කිව්වා මට හිට ගන්නවත් පාන නැහැ කියලා. ඉතින් ඒ chances අපි train කරපු විදිය වෙනස්. ideal situation එකක නෙවෙයි අපි ඉන්නේ. ඒ වුණාට circumstances වලට අනුව අපිට කරන්න පුළුවන් උපරිමය කරලා තියෙනවා කියලා මම හිතනවා. මීට වඩා වැඩි දෙයක් කරන්න නම් අපිත් අර බයෝ බබල් එකක හරියට train කරන්න ඕනේ. ඒක අපිට කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. Matthew, you have won 14 gold medals for Sri Lanka. What is your best game so far in your career? I mean, that's hard to say. I would say probably the 2019 South Asian Games was a little bit better than the 2016 South Asian Games, in my opinion, just because the standard of South Asian swimming had come up so much. I remember in 2016, there were some events where I won pretty easily. I won by a lot. In 2019, the Indian swimmers were much faster. Even our swimmers, the Sri Lankan swimmers, were much faster. I think overall, the South Asian Games was just a much more competitive meet and competitive atmosphere. And as he was saying, it's a completely different kind of competition than what I'm trying to do here. So at the Olympics, at this meet, I'm focusing on one event, the 100 freestyle, and swimming as fast as I can in the 100 freestyle. But at a meet like South Asian Games in 2019, I'm focusing on swimming 7 different races, including relays, and trying to do the best that I can for Sri Lanka and win as many gold medals as I can for Sri Lanka. So in that context, in that setting, it's not about time, it's about place, it's about winning. And so as he said, like by the end of that meet, I was extremely tired, especially the last day. Like he said, I had 3 events. I think all of them were 20 to 30 minutes apart. And by the last race, I was completely dead. I mean, I still managed to win the last one. But yeah, I think that was probably my best achievement, just because if you go back and look at the races, a lot of them were very, very close races. I think 2 of them I won by less than 5 100ths. So I mean, I think that's just like racing and knowing how to race and having a good race strategy going into it and executing the race really well. And yeah, I'm just really proud of the 2019 South Asian Games, just on how I was able to conserve my energy in some races and really execute my race strategy in other races. ඒ වගේම තමයි මනෝජ් අබේසිංහ මහත්තයා දැන් මේ මැතිව් ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 100 නිදහසාර ඉසව්වෙන් පුද්ගලිකව රන් පදක්කම් 2ක් ඒ වගේම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ජාත්‍යන්තර තලයේදී දිනාගෙන තියෙනවා. මැතිව්ගේ වඩාත් දක්ෂතම ඉසව්ව කිව්වා වගේ මැතිව් දැන් අවුරුදු 21ක් පින්නලා තියෙනවා. එයාගේ ස්ටේජස් වල එක ස්ටේජ් එකේ එයාගේ ස්පෙෂලිස්ට් ඉවෙන්ට් එක වෙනස් වෙලා තියෙනවා. එයා පොඩි කාලේ පටන් ගත්තේ 200 400 freestyle 200 fly ඒ වගේ ඉවෙන්ට්ස් වලින්. ඊට පස්සේ එයා 200 100 freestyle 50 100 fly වගේ ගියා. දැන් එයාගේ ස්පෙෂලිස්ට් ඉවෙන්ට් එක දැන් එයා ස්ප්‍රින්ට් කැටගරි එකට වැටලා තියෙන්නේ 100 freestyle එක තමයි එයාගේ ස්පෙෂලිස්ට් ඉවෙන්ට් එක. ඒ වගේම තමයි මේ මැතිව්ගේ සහෝදරයා කයිල් අබේසිංහ ඔව් සතුවත් ශ්‍රී ලංකා වාර්තාවක් තිබෙනවා තවමත් මීටර් 200 නිදහස්සාර ඉසව්වේ. ඔව්ගේ තත්ත්වය කොහොමද දැන් මේ වෙනකොට? ඔව් තාමත් පීනුම් ක්‍රීඩාව ආශ්‍රිතව ඉන්නවද? ඔව් කයිල්ගේ නැෂනල් රෙකෝඩ් එකට වඩා මැතිව් කරලා නැති දෙයක් කයිල් කරලා තියෙනවා. එයා තමයි එකම ලාංකීය පීනුම් ක්‍රීඩකයා කොමන්වෙල්ත් ගේම්ස් වල මෙඩල් ගන්න. 2017 බහමාස් වල තිබිච්ච ජූනියර් කොමන්වෙල්ත් ගේම්ස් වල එයා සිල්වර් මෙඩල්ස් 2ක් ගත්තා. මේ වාක් එක කියපු වෙලාව තමයි මට මතක් වුණේ මම දැන් ඊයේ මට ඒ රේස් එක අර Facebook එකේ එනවනේ වගේ මෙමරිස් කියලා. ඒකක් ඇවිල්ලා මම ඊයේ බැලුවා. මම බලනකොට සවුත් ඇෆ්‍රිකා, ඉංග්ලන්ඩ්, ඕස්ට්‍රේලියා, සිංගප්පූර් ලෝකේ තියෙන හොඳම
පිහිනුම් රටවල් වල ක්‍රීඩකයොත් එක්ක ක්‍රීඩා කළා ස්කොට්ලන්ඩ් ක්‍රීඩකයට විතරයි යා තරදුනේ පොඩි ප්‍රමාණයකින් සිල්වර් මෙඩලයක් ගන්න. ඉතින් මේ කයිල් මේ දවස්වල අසනීප තත්ත්වෙන් හිටියේ. ඒ වුණාට දැන් ආපහු ට්‍රේනින් පටන් ගන්න එයාගේ කැමැත්තක් තියෙනවා. ඉදිරියේදී දැන් මේ ලංකාවට එන්න හිටියේ දැන් මේ කොවිඩ් එකකින්ද පූල්ස් වහපු හින්දා ආපහු ආවේ නෑ. නැත්තම් ලංකාවට ඇවිල්ලා එයාගේ ට්‍රේනින් එයා පටන් අරගෙන ආපහු ඇමරිකාවට ගිහිල්ලා ලංකාව වෙනුවෙන් තව ජයග්‍රහණ ගන්න ක්‍රියා කරන්න එයාගේ ලොකු ආසාවක් තියෙනවා. ඉතින් මම හිතනවා ඒක ස්විමින් නවත්තලා තිබුණේ අසනීප තත්ත්වෙින්ද දැන් හෙමින් පටන් අරගෙන තියෙනවා දැන් මාස 6කට විතර ඉස්සරලා ඉඳන් ළඟදීම දැන් මේ කොවිඩ් ප්‍රශ්නේ ඉවර වෙනව නෙවෙයි මම කියන්නේ හරියට මැනේජ් කළා ලංකාවට ඇවිල්ලා ට්‍රේන් කරන්න විදියක් තියෙනවා නම් ක්වොරන්ටයින් නැතුව ලංකාවට එන්න පුළුවන්කමක් තියෙනවා නම් එයා ආපහු පටන් ගන්න තමයි ඉන්නේ. මට ඒක කොහොම වෙයිද කියන්න බෑ. දැනට ස්විමින් නවත්තලා තිබුණා ඔය 2018 එයා අන්තිමට පිහිනුවේ ඒෂියන් ගේම්ස්. අර මැතිව්ගෙන් කවුද එක්කෙනෙක් ඇහුවා එදා ඉන්ටර්විව් එකකදී කොහොමද මේ කයිල්ගේ තත්ත්වය කියලා ඉවරලා ඇත්තටම කියනවා නම් 2018 කයිල් ගියේ 50.1 මැතිව්ට වඩා තප්පරයක් විතර ඉස්සරහින් ඉන්නවා ඒ අවුරුදු සමකාලීනව බලනකොට වයසින් බලනකොට අනිත් එක මැතිව්ට වඩා කයිල් ලොකුයි උසයි පහතයි. ඉතින් මම හිතනවා එයාට ආපහු පිනන්න පුළුවන් නම් ඉස්සරහට මැතිව් මේ ගෙනියන එක තවත් ඉස්සරහට ගෙනියන්න එයාට පුළුවන්කමක් වෙයි කියලා. Matthew, finally I want to ask one question. How proud you represent Sri Lanka? In the past few weeks I have been asked that question a lot, and it's really hard to put it into words. Above all, I consider myself a Sri Lankan. I'm a dual citizen, as most people know. But above all, I consider myself a Sri Lankan and a very proud Sri Lankan. And my last name, Abesinghe, means something very special to me. It's very hard to put it into words. I've been swimming for Sri Lanka for 11 years now, almost 12 years. I've been on the national team. Since I was 14 years old. So now I'm 25 years old, and every single time I just do it with such immense pride. It's really hard to put it into words, but it means everything to me to represent Sri Lanka. And as we've said throughout this interview, it's been a really long time since I've raced. It's been almost 2 years since I have represented Sri Lanka, and I'm very, very excited to do it again. Are you allowed to share some few words with all the Sri Lankans? Yeah, I would just like to say thank you for everyone's support, and I hope they'll be watching on the 27th when I swim, and I'm just going to do the best that I can for Sri Lanka as I always do, and hopefully I'll be able to raise the flag and make everybody proud back home. We wish you all the best for the Tokyo Olympic. ඒ වගේම තමයි මැතිව් මනෝජ් අබේසිංහ මහතා අවසාන වශයෙන් දැන් ලාංකිකයෝ බොහෝ දෙනෙක් ජපානෙත් ඉන්නවා ශ්‍රී ලංකාවේ මිලියන 21කට වැඩි ජනතාවක් බලාගෙන ඉන්නවා මැතිව් ශ්‍රී ලංකාවට යලි ගෞරවය ගෙන දෙන තුරු ඔහුගේ දක්ෂතා උපරිමතරයට ගෙනල්ලා ඔබට මොනවද කියන්න තියෙන්නේ ලාංකිකයන්ට අවසාන වශයෙන්? මැතිව් කිව්වා වගේ එයා දැන් අවුරුදු 11ක් තිස්සේ ලංකාව වෙනුවෙන් පීනනවා. Facebook එකෙන් තමයි මම වැඩි දැකලා තියෙන්නේ මැතිව් ගැන. මෙයා වෙනවා ඔය ලංකාවේ මේන් මීඩියා channels වල එච්චර යවෙන්නේ නැහැ ස්විමින් ගැන. ඉතින් ඒ දාන හැම එකම ඒ මිනිස්සු දාන කමෙන්ට්ස් උයි ඔක්කොම බලනකොට මට තේරලා තියෙන අවුරුදු ගාණක් තිස්සේ මැතිව් ගැන ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ආඩම්බරයත් ඒගොල්ලන්ට තියෙන ආදරයත්. ඉතින් මම එයාගේ පුහුණු කර වශයෙන් නෙවෙයි එයාගේ පියා වශයෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ දීපු අපිට දීපු
හෙල්ප් එකට අපි ගැන තිබිච්ච ආදරයට අපිට සපෝට් කරාට ඒ ඔක්කොටම මේ වෙලාවේ මම කියනවා බොහොම ස්තුතියි. මැතිව් අබේසිංහ අපිට අනාගතයේදී ශ්‍රී ලංකාවේ ගෞරවය රකින්නට ඔහුට පුළුවන් උපරිම දායකත්වය ලබා දෙවි කියලා අපි විශ්වාස කරනවා. ඔහුට ඒ වෙනුවෙන් සුබ පතනවා. අපේ ආශිර්වාද එක් කරනවා. අපේ වැඩසටහනේ ආශිර්වාද එක් කරනවා. අවසාන වශයෙන් මනෝජ් අබේසිංහ මහතා අපේ වැඩසටහන ගැන යමක් කියන්න පුළුවන්ද ඔබතුමාට? ස්විමින් කියන ස්පෝර්ට් එක ලංකාවේ එච්චර පොපියුලර් නැති හින්දා අනිත් එක ඒක දැන් ක්‍රිකට් මැච් එකක් ගහනවා නම් මුළු දවසම බලන්න පුළුවන්. ස්විමින් මීට් එක මොකද එක රේස් එකක් තප්පර 10 විනාඩියක් විනාඩි දෙකක් ඒ වගේනේ යන්නේ. ඉතින් ඒ අනුව ඕගලන් වගේ කට්ටිය තමයි හැම වෙලාවෙම මේ වගේ ස්පෝර්ට් එකකට සහයෝගය දීලා තියෙන්නේ. ඒ ගැන මම බොහොම ආඩම්බර වෙනවා ඕගලන් කරන සේවය. ඒ සේවය මැතිව්ලා වගේ කට්ටියට ඒගොල්ලන් මේ මට කෝච් කෙනෙක් හැටියට තේරෙනවා මේගොල්ලන් දාන ධෛර්යය කොච්චරද කියලා වෙලා මේ වගේ අචීව් කරන්න. ඒ ගැන ඕගොල්ලන් ලංකාවේ ජනගහනයට අපි කරන දේ පෙන්ලා දීම ගැන මම ඕගොල්ලන්ටත් මම හුඟක් ස්තුතිවන්ත වෙනවා. Yeah, I mean, I appreciate it. I appreciate being given a platform to speak about myself and my achievements and what swimming for Sri Lanka means to me. I appreciate any time I'm given a platform to do so, and it definitely means a lot to me. And I would like to say thank you for that. And yeah, thank you. I appreciate it, and I would like to say thank you to all the people who have given me a platform in the past. And who will give me a platform in the future. I very much appreciate it. I'm very much appreciative of it. And like I always do, I'll just try to do the best I can for Sri Lanka. එසේනම් ලබන 27 වෙනිදා ශ්‍රී ලංකාවට පිහිනුම් ක්‍රීඩාවේ සුවිශේෂී දිනයක් උදා වෙනවා ටෝකියෝ ඔලිම්පික් තරඟ උළෙලේදී. ඉතින් මැතිව් අබේසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණයක් ගෙන දේවි කියන බලාපොරොත්තුව ලාංකිකයන් විදිහට අපිට තිබෙනවා. මිලියන 21ක් ජනතාවගේ ආදරය ගෞරවය සහ ප්‍රාර්ථනාව අපි මේ අවස්ථාවේදී මැතිව් අබේසිංහ ඒ වගේම මනෝජ් අබේසිංහ යන මහතුරුන්ට පුද කරනවා. අද දවසේදී අප සමුගෙන යනවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් අපේ වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව. කාලෝචිත වැඩසටහනක් කියලා අපි හිතනවා. එනම් මේ වගේ කාලෝචිත තවත් වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තුෙන් අපි අදට සමුගෙන යනවා. බොහොම ස්තුතියි. රැඳී සිටින්න. අයබෝවන් බොහොම ස්තුතියි. Thank you.